කොහොමද කට්ටිය සිල් අරගෙනද? අපි නතර කරා පොඩි ගාණක් හදන එක මම ඒක හදන්නම් මම ඉස්සෙල්ලා ඕගොල්ලන්ට ඒකේ චුට්ටක් කියලා දීලා ඕගොල්ලන්ට ඒකේ භාගයක් තනියම හදන්න උත්සාහ කරමු අපි ඒක හොඳ ගාණක් ඒකයි හරි අපි පටන් ගමුනේ දැන් මේ ගානේ මුලින්ම තියෙනවා මේ බිලි පිත්තක මාළුවෙක් එල්ලලා ඉන්න එකක් තියෙන්නේ එතකොට මේකේ තියෙනවා A හා B නැමැති මීටර් 2ක් දිග බිලි පිත්තකින් මාළුවෙකු අල්ලන ආකාරයේ පහත රූපයේ දැක්වේ. මාළුවා ඇසවීම සඳහා දීවරයා C ස්ථානයෙන් බලය දීම සිදු කරනු ලැබේ. A සිට C දක්වා දුර සෙන්ටිමීටර් 50ක් වේ. එතකොට මේකේ අපි අපිට කියනවා මේ A ඉඳන් C දක්වා දුර සෙන්ටිමීටර් 50යිලු මෙන්න මේ ටික. එහෙමනම් අපි මීටර වලින්ම ගත්තොත් මීටර 0.5යි මේ ටික. එතකොට මෙතන 1.5යි මීටර. මුළු දුර මීටර 2ක් කියලා කියනවනේ. හරි. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මෙතන භ්‍රමණ අක්ෂය තමයි මේ A කියන ලක්ෂය. ළමයි C වලින් දැන් මාළුවා මේ බිලි පිත්තේ කෙරවලේ එල්ලිලා ඉන්නේ. එතකොට මාළුවාගේ බර නිසා ඇති වෙනවා දක්ෂිනාවර්ත බලගූර්ණයක් මේ පැත්තට. දක්ෂිනාවර්ත බලගූර්ණයක්. බිලි පිත්ත දකුණු පැත්තට පහළට කැරකෙවෙන්න හදනවා. එතකොට ඒක උස්සගෙන ඉන්නේ දීවරයා C ලක්ෂයෙන් මෙන්න මේ පැත්තට ඇති කරන බලගූර්ණය. C ලක්ෂයෙන් යා ඉහළට අදිනවා. එතකොට ඒකෙන් තමයි ඒක බැලන්ස් කරන් ඉන්නේ. හරි? එතකොට අපි මේ දෙන්නගේ බලගූර්ණ අරගනිද්දි මම පාට දෙකකින් අදින්න ඔයගොල්ලන්ට වඩා පැහැදිලි වෙන්න. එහෙමනම් මෙතනින් මාළුවා මගින් ඇති කරනවා දක්ෂිනාවර්ත බලගූර්ණය. ඒ දක්ෂිනාවර්ත බලගූර්ණය මම ඔන්න රතු පාටින් පෙන්නලා තියෙනවා. දැන් මේකේ මාළුවාගේ බර පහළට තියෙනවා. බලය තමයි මාළුවාගේ බර. B වලින් ඇති කරන බලය තමයි මාළුවාගේ බර. ඒතර බලගූර්ණය හොයන්න බලය වැඩි කරන්න ඕනනේ භ්‍රමණ ලක්ෂයට මේ බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් භ්‍රමණාක්ෂයට තියෙන ලම්බක දුරෙන්. ඒතර භ්‍රමණාක්ෂයට තියෙන දුර ගන්න මෙන්න මේ A වල ඉඳන් B වලට තියෙන මේ දුර. එතනින් තමයි බලගූර්ණය ඇති වෙන්නේ. ඒතර බලගූර්ණයේ විශාලත්වය හොයන්නේ අපි එහෙමයි මාළුවා මගින් ඇති කරන. ඊට පස්සේ දීවරය ඇති කරන බලගූර්ණය මම ඒක නිල් පාටින් අදින්න. දීවරය ඇති කරන්නේ මොකද්ද? දීවරය F කියලා බලයක් දෙනවා C ලක්ෂයෙන්. ඒතර එයාගේ යොදන බලය තමයි F.
එතකොට භ්‍රමණාක්ෂේ ඉඳන් ක්‍රියා රේඛාවට තියෙන දුර කියන්නේ යාගේ මෙන්න මේ AC දුර. මේ ටික. ඒතර ඔය දෙකෙන් තමයි මේ බිලිපිත්ත බැලන්ස් කරන් ඉන්නේ. ඒතර මේක පියවර 3කින් හදන්න තියෙන. එක සැරේ මේ අවසාන උත්තරේ දෙන්න තියෙන පියවර 3. ඉස්සෙල්ලා මාළුවාගේ බර හොයන්න කියනවා. ඔයගොල්ලෝ දන්නවා බර හොයන්නේ කොහොමද? මම පටන් ගන්න දෙන්නම් බර හොයන සමීකරණය. බර W නම් W සමානයි mg. ඒතර ආදේශ කරන්න ඕනේ මේ පළවෙනි කොටස මම හදන්නේ අංක 1. පළවෙනි එක මම හොයනවා ඊට පස්සේ ඉතුරු ටික ඔයාලා ඔයගොල්ලෝ හොයන්න ඕනේ. ඒතර මාළුවාගේ මේකේ තියෙනවා ස්කන්ධයේ ග්‍රෑම් 800යි. නේද? එහෙමනම් බර හොයන්නේ නිව්ටන් වලින් එපා අපිට. W සමානයි ස්කන්ධය අපිට ඕනේ කිලෝග්‍රෑම් වලින් අපි ආදේශ කරන්නේ. ඒතකොට ග්‍රෑම් 800 නම් 800 කිලෝග්‍රෑම් කරන්න 10න් බෙදනවා මෙතනම. කිලෝග්‍රෑම් වැඩි කරන්න ඕනේ 10න්. නේද? G වලින් ගුරුත්වත්වරණේ 10යි ms ඍණ 2යි. එහෙමනම් එතකොට අපිට එනවා බිංදු දෙකට බිංදු දෙකක් කැපුවා මේ බිංදුවට මේ බිංදුව කපලා දාන්න පුළුවන්. එහෙමනම් W සමානයි 8යි නිව්ටන්. ඔන්න මාළුවාගේ බර නිව්ටන් 8යි. ඕක තමයි පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා මාළුවා නිසා ඇති වන බල ගූර්ණය සොයන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස අහනවා මාළුවා ඉහළට එසවීමට C ස්ථානයෙන් ලබා දිය යුතු බලය කොපමණද කියලා. හරි. එවන ඉතුරු ටික හදන්න හදලා එවන්න ටක් ගාලා මැසේජ් එක. උත්තර දෙක එවන්න. හරි මං කියන්න ආයෙ සැරයක්. දැන් මේකේ අපි මේ ඇඳපු ටික මගමුකෝ. බාන මේකේ කියනවා AB නැමැති බිලි කොක්ක මීටර 2ක් දිගයිලු. ඊට පස්සේ කියනවා මේ A සිට C දක්වා දුර සෙන්ටිමීටර 50යි කියලා. මම ඉස්සෙල්ලාම ඒක ලකුණු කරේ. ඒතර සෙන්ටිමීටර 50යි කියන්නේ මෙතන මීටර වලින් 0.5යි මේ ටික AC. එහෙමනම් ඉතිරි ටික 1.5යි. දැන් ඉස්සර වෙලාවම මේ මාළුවා බිලි පිත්තේ එල්ලිලා ඉන්නවා. එතකොට මාළුවා බිලි පිත්තේ එල්ලිලා ඉන්නකොට මාළුවා මගින් ඇති කරනවා දක්ෂිනාවර්ත බලගූර්ණයක්. මේ පැත්තට බිලිපිත්ත කැරගෙනවා මාළුවාගේ බර නිසා. ඒතර මාළුවාගේ බර නිසා ඇති වෙන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණයක්. එතෙන්දී ඒ දක්ෂිනාවර්ත බලගූර්ණය අපි හොයන්න ඕනේ කොහමද? බලය වැඩි කරන්න ඕනේ භ්‍රමණාක්ෂයේ ඉඳන් ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුරෙන්. දැන් මෙතන භ්‍රමණාක්ෂය කියන්නේ මෙන්න මේ A කියන ලක්ෂය. එතනේ තමයි බිලිපිත්ත කැරගෙන්නේ. නේද? එතකොට බලය තමයි මාළුවාගේ බර. මාළුවාගේ බර මන් W කියලා ගන්න. ඔන්න බලය. B ලක්ෂයෙන් යෙදෙන බලය කියන්නේ මාළුවාගේ බර. ඒතර භ්‍රමණාක්ෂයේ ඉඳන් බලය ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර කියන්නේ මෙන්න මේ දුර. ඒතර මේ දුර ගන්න ඕනේ ඔයගොල්ලෝ. මාළුවා නිසා ඇති වෙන බල ගූර්ණය හොයන්න ඔන්න ඔය ටික ඕනේ. ඊට පස්සේ දැන් මේ බිලිපිත්ත පහළට කැරකෙවෙන එක නවත්තන්නේ දීවරයා ඉහළට යොදන බලයෙන්. එතකොට දීවරයා බලය යොදන්නේ මෙන්න මේ ලක්ෂයෙන්. මෙතනින් ඉහළට යොදන බලය නිසා බිලිපිත්ත මත ඇති වෙනවා වාමාවර්ත බලගූර්ණයක්. මෙතන මාළුවා නිසා ඇති වෙන්නේ දක්ෂිනාවර්ත බලගූර්ණයක්. එතකොට දීවරය ඇති කරනවා වාමාවර්ත බලගූර්ණයක්. එයා බලය දීලා. එතකොට එයාගේ යොදන බලය තමයි F කියලා කියන්නේ. මේ බලගූර්ණය හොයන්න ඕගොල්ලන්ට මේ තුන්වෙනි කොටසට ඕනේ මේක.
F කියන බලය හොයන්න කියනවා අපිට. හරි එතකොට දීවරයා විසින් නැති කරන බල කූර්ණයට බලය තමයි F. ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර කියන්නේ මෙන්න මේ දුර. හරි දැන් ඉස්සෙල්ලාම පළවෙනි කොටසෙන් කියන්නේ මාළුවාගේ බර හොයන්න කියලා. ඒතර මම මාළුවාගේ බර හොයලා තියෙනවා. මාළුවාගේ බර කියන්නේ W නේද? අපි නිව්ටන්ගේ නියම වලින් නිව්ටන්ගේ නියම වලදී අපි මේ සමීකරණේ හදාගත්තා. W සමාන mg බර සමාන ස්කන්ධය සහ ගුරුත්ව ත්වරණයේ ගුණිතයට. ඒතර W සමානයි mg m කියන්නේ ග්‍රෑම් 800යි. ඒතර ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න තමයි මම 1000න් බෙදලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ වැඩි කරනවා ගුරුත්ව ත්වරණය. එතකොට අපිට එනවා ඔන්න පළවෙනි එකට උත්තරේ මාළුවාගේ බර නිව්ටන් 8යි. ඊට පස්සේ දෙවෙනි එක අහනවා මාළුවා නිසා ඇතිවන බල කූර්ණය. දැන් මාළුවා නිසා ඇතිවන බල කූර්ණය කියන්නේ මේ බිලිපිත්ත මත ඇතිවන දක්ෂිනාවර්ත බල කූර්ණය. ඒක හොයන්න. ওই තියෙන දත් වලින් එව්වෑගේ එක දැන්. ඊට පස්සේ මාළුවා ඉහළට එසවීම සඳහා C ස්ථානයෙන් ලබා දිය යුතු බලය කොපමණද කියලා අහනවා. ඒක හොයන්නේ අපි ඊයේ කතා කරපු ගානේ අපි හදලා තියෙනවා වාමාවර්ත බල කූර්ණය සමානයි දක්ෂිනාවර්ත බල කූර්ණය කියලා අරගෙන. මොකද මේ මාළුවාගේ බර බැලන්ස් කරගෙන ඉන්නේ බිලිපිත්ත මත දීවරය ඇති කරන දක්ෂිනාවර්ත බල කූර්ණය මගින්. ඒතර මේ දෙක සමාන කරලා හොයන්න ඒක. එවන්න බාන්නේම නම් උත්තර හරි බලමු එක්කෙනෙක් උත්තරයක් කිව්වා නදුෂි. පළවෙනි කොටස අපි හදපු එක මාළුවාගේ බර W නම් W සමානයි mg. එතකොට m අපි හොයන්නේ ස්කන්ධයේ ග්‍රෑම් 800 බෙදනවා 1000න් කිලෝග්‍රෑම් කරන්න වැඩි කරනවා ගුරුත්ව ත්වරණය. right ඊට පස්සේ දෙවෙනි කොටස බලන්න. ඔන්න මාළුවාගේ බර ගූර්ණය සමානයි බලය වැඩි කිරීම භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට දම්බක දුර. එමයි හොයන්නේ. right එතකොට දෙවෙනි කොටසේ ඔන්න බලය දැන් අපි දන්නවා බලය කියන්නේ නිව්ටන් 8යි. ඒතර භ්‍රමණාක්ෂයේ ඉඳන් ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර කියන්නේ මොකක්ද ළමයි? භ්‍රමණාක්ෂය කියන්නේ A කියන ලක්ෂයනේ. ඒතර ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර බලයේ ඕගොල්ලන්ට මේ ස්ලයිඩ් එක පේනවද? දැන් පේනව නේද ළමයි මේ ස්ලයිඩ් එක? මාළුවා බිලිපිත්ත එල්ලිලා ඉන්න එක පේනවනේ? හරි. එතකොට දැන් අපි පළවෙනි ගාන මේ මෑදුවා මාළුවාගේ බර එක අපි හැදුවනේ. ඊට පස්සේ ඔන්න
බලගූර්ණේ මාළුවා නිසා ඇති වෙන බලගූර්ණේ හොයන්න කියනවා. ඒතර බලගූර්ණේ කියන්නේ බලය වැඩි කිරීම භ්‍රමණාක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවටදී ලම්බක දුර. හරි. දැන් එතකොට බලය අපි දන්නවා. බලය කියන්නේ මාළුවාගේ බර. භ්‍රමණාක්ෂයේ සිට ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර කියන්නේ ළමයි. භ්‍රමණ අක්ෂය කියන්නේ දැන් මොකද්ද? මේ A කියන ලක්ෂය. මේ A කියන ලක්ෂය තමයි භ්‍රමණාක්ෂය. මෙයා මත තමයි කැරකෙවෙන්නේ. මෙතන තමයි මේ බිලිපිත්ත මේ දැන් මේ දීවරය හිර කරගෙන ඉන්නේ මෙතන. එයාගේ ඇඟට. ඔයගොල්ලෝ බිලිපිත්තක් බිලිබාන හැටි දැකලා ඇති මං හිතන්නේ. කතාවල එහෙම නේද ටීවී එකේ දැකලා ඇති. හරි එතකොට බලයේ ක්‍රියාරේඛාව කියන්නේ දැන් B කියන ලක්ෂය. මේක තමයි ක්‍රියාරේඛාව. ඒතර මේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර. ඒ කියන්නේ මේ බිලිපිත්ත දිග ළමයි. එමනම් මාළුවාගේ බලගූර්ණේ හොයන්න ඕගොල්ලෝ මාළුවාගේ බර නිව්ටන් 8යි. මේ 8 ගුණ කරන්න ඕන බිලිපිත්තේ මුළු දිග මීටර් 2කින්. මීටර් 2කින් සමහර අය 1.5 කියලා අරන් තිබ්බා. එතකොට එහෙම වෙන්නේ බිලිපිත්ත මෙතනින් කැරකුණොත්. මෙතනින් නෙවෙයි කැරකෙන්නේ. C කියන ලක්ෂයෙන් නෙවෙයි කැරකෙන්නේ. මේ මත කැරකෙන්නේ ඒ මත. නේද? එහෙමනම් අපි වැඩි කරනවා ඔය විදියට 8 මීටර 2කින් එතකොට එනවා නිව්ටන් මීටර 16යි බලගුණ. තුන්වෙනි එක අහනවා දීවරය යොදන්න ඕනේ බලය කොච්චරද කියලා. දීවරය යොදන්න ඕනේ බලය. නේ දැන් දීවරය යොදන්න ඕනේ බලය හොයන්න අපි ගන්නවා. දැන් දීවරය මේක බැලන්ස් කරගෙන ඉන්නේ. මම ආයේ මෙතනින් අදින්නම් චුට්ටක්. මෙහෙම තියෙනවා දැන් බිලිපිත්ත. ඔන්න මෙතනින් දැන් නිව්ටන් 8ක් එල්ලිලා තියෙනවා මාළුවා. නිව්ටන් 8යි මේක. නේද මේ දුර මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දුර මීටර් 2යි. මේක මීටර් 2යි දුර. දැන් එතකොට මේ බිලිපිත්ත දීවරයා මෙන්න මෙතනින් අනිත් පැත්තට බලයක් යොදනවා F කියලා. මේ බලෙන් තමයි දීවරයා මේක අල්ලගෙන ඉන්නේ. මේ බලගූර්ණය. දැන් මාළුවා නිසා නිව්ටන් මීටර 16ක බලගූර්ණයක් පහළට තියෙනවා. ඒක මැඩපාත්වගෙන ඉන්නේ දීවරයා මේ යොදන බලෙන් මේ පැත්තට. නේද? එහෙමනම් දීවරයා යොදන බලගූර්ණයේ සමාන වෙනවා මේ මාළුවාගේ බලගූර්ණයට. දීවරයා යොදන වාමාවර්ත බලගූර්ණය. එහෙමනම් අපි ගන්නවා වාමාවර්ත බලගූර්ණයේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය කියලා. ඒතකොට දැන් දක්ෂිනාවර්ත බලගූර්ණය අපි හොයාගෙන තියෙන්නේ 16යි. ඒතකොට දැන් වාමාවර්ත බලගූර්ණයට ඒක සමාන කරන්න ඕනේ අපි. ඒතකොට වාමාවර්ත බලගූර්ණය කියන්නේ මේ F ගුණ කරන්න ඕනේ F ට තියෙන දුරෙන් මේ දුරෙන්. මේ මෙතන ඉඳන් මෙතන C ලක්ෂයට තියෙන දුරෙන්. නේද? මෙතෙන්ට තියෙන්නේ මීටර 0.5යි. ওই ටිකෙන් ගුණ කරන්න ඕන. අපි බලමු. හරි. මාළුවා ඉහළට සිවසදා C ස්ථානයේ ලැබී යුතු බලය කොහොමද? එතකොට ඔන්න වාමාවර්ත බලගූර්ණයේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය කියලා ගන්නවා. අරගෙන F වැඩි කිරීම 0.5 සමානයි 16යි. එහෙමනම් ළමයි F සමානයි 16 බෙදන්න ඕන 0.5න්. ඒ කියන්නේ බලය සමානයි නිව්ටන් 32ක් වෙනවා. හරි. රයිට්. ඔහොමයි ගාන හදන්න. අවශ්‍ය නම් ලියා ගන්න විනාඩියක් දෙන්නම්ම. හරි.
බල යුග්මය අපේ ඊළඟ මාතෘකාව. බලන්න ටියුට් එකේ ළමයි බල යුග්මය කියන එක අවසාන මාතෘකාව. ප්‍රශ්නය ආයෙ දාන්නම්. මේක ඔයගොල්ලෝ හදන්න මේක ළමයි පස්සේ බලන්න. මේ වීඩියෝ එකත් මම දාන්නම් මේ හරි. බල යුග්මය. හරි. දැන් බල යුග්මයක් කියන්නේ ළමයි මෙන්න මේ වාගේ අවස්ථාවක්. බල යුග්මයක් කියන්නේ බල ගූර්ණ දෙකක්. හැබැයි මේ බල ගූර්ණ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන්න ඕන. වස්තුවක් භ්‍රමණය කරන්න හේතු වන බල යුග්මයක් මෙහිමයි හඳුන්වන්නේ. වස්තුවක් භ්‍රමණය කරන්න හේතු වන එකිනෙකට ප්‍රතිවිරුද්ධ එකිනෙකට ප්‍රතිවිරුද්ධ එකිනෙකට ප්‍රතිවිරුද්ධ චුට්ටක් ඉන්න මේ හරි. ළමයි වස්තුවක් භ්‍රමණය කරන්න යෙදෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාන්තර සහ සමාන බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. මෙන්න මේ අපි කිව්ව ලක්ෂණ තුන තියෙන්න ඕන. මොනවද ලක්ෂණ තුන? බල දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. යම් පරතරයක් සහිතව ක්‍රියා කරන ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන්න ඕන. විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. සමාන්තර බල දෙකක් වෙන්න ඕන. මෙන්න මේ විදිහේ බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. යම් වස්තුවක් භ්‍රමණය කරන්න හේතු වන එකිනෙකට සමාන්තර ප්‍රතිවිරුද්ධ සහ සමාන බල දෙකක්. ඔයගලන්ට පේනවා දැන් මේකේ මේ එකිනෙකට යම් පරතරයක් සහිතව ක්‍රියා කරන කියන ළමයි සමාන්තර කියන එක. දැන් මේ බල දෙක එකිනෙකට සමාන්තරයි. ඒ වගේම එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. මෙයා මේ පැත්තට ඉහළට ක්‍රියා කරන්නේ, මෙයා පහළට ක්‍රියා කරන්නේ. එතකොට පරතරයක් සහිතව ක්‍රියා කරන එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාන බල දෙකක්. මෙයා නිව්ටන් 10 නම් මේ පැත්තෙත් 10යි. එතකොට මේ වාගේ බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. මේ වාගේ බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. මේ බල යුග්මයක් එදිනදා ජීවිතයේ ක්‍රියා කරන අවස්ථා ළමයි ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ බල යුග්මයක් ක්‍රියා කරන අවස්ථා. ඕගොල්ලන්ට මේකේ පැහැදිලි මේක මං හිතන්නේ මේ සුක්කානම. ළමයි වාහනේ සුක්කානම කරකවද්දී අපි අත් දෙක දෙපැත්තෙන් අල්ලගෙන සුක්කානමේ දෙපැත්තෙන් අල්ලගෙන දැන් අපි තුමු මෙයා ඉස්සරහට බලය යොදනවා නම් මේ අතින් පිටිපස්සට බලය යොදන්නේ. බයිසිකලයක හැන්ඩල් එකත් එහෙම තමයි. නේද? එතකොට මේක හොඳටම පැහැදිලි අපිට මේ සුක්කානම කැරකෙවෙද්දී අපි බල දෙක යොදන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව සහ සමාන්තරව. එතකොට බල යුග්මයක් හේතුවෙන් මේ වස්තුවේ භ්‍රමණයක් ඇති වෙනවා. එතකොට මේ ටැප් එකක් අරින්නෙත් එහෙමයි ළමයි. දැන් මේ ටැප් එක අරිද්දි මේ මහපට ඇඟිල්ලෙන් මේ පැත්තට තල්ලු කරනවා මෙයාව. මේ කරාමේ. අර කරකවන ඉහළ කෑල්ල. ඒතර දබර ඇඟිල්ලෙන් මේ පැත්තට තල්ලු කරනවා. එතකොට මෙතනක් තියෙනවා බල යුග්මයක්. නේද? එකිනෙකට පරතරයක් සහිතව ක්‍රියා කරන සමාන්තර ප්‍රතිවිරුද්ධ සමාන බල දෙකක්. මේකත් එහෙමයි. මේ ස්ක්‍රූප් ඇනේ හරකෝන මේ ස්ක්‍රූප්පු ඇනේ හිර කරනකොට අතින් ළමයි අපි දැන් මේක අපි බලන්න ඕගොල්ලෝ පෑන හරි කරකවලා බලන්න මේ ඇඟිලි දෙකෙන් කරකවන්න. එතකොට මේ ඇඟිල්ලෙන් මෙහාට කරකවනවා. එතකොට මේක යටපැත්තෙන් අල්ලලා මේ පැත්තට කරකවනවා. ඒක නිසා තමයි මේ ස්ක්‍රූප් ඇනේ කැරකෙන්නේ. මේ විතරක් නෙවෙයි ඔයගොල්ලන් ගෙදර දොරේ යතුරු කරකවනකොට බලන්න ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකවන්න. එහෙමනම් ඒ බල යුග්මයක්.
එබැවින් මෙන්න මේ විදිහේ එකිනෙකට පරතරයක් සහිතව ක්‍රියා කරන එකිනෙකට සමාන සහ ප්‍රතිවිරුද්ධ බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා. ඒතර බල යුග්මයක් යෙදෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. බයිසිකලේ හැන්ඩල් එක සුක්කානම ස්ක්‍රූප්පු නියන දොරක යතුර ජලකරාමේ මේ වාගේ බල යුග්මයක් යෙදෙන අවස්ථා. ඒතර බල යුග්මයක ගූර්ණය ළමයි හොයනවා අපි මෙන්න මේ විදියට. බල යුග්මයක ගූර්ණය. දැන් ඕගොල්ලන්ට පේනවා ළමයි මේ බල යුග්මය මේ බල දෙක නිසාම ඇති වෙන්නේ දක්ෂිනාවර්ත බල ගූර්ණයක්. ඒ කියන්නේ අපි දැන් මේ A කියන දුනුතරාදිය ගන්නකො මෙන්න මෙතන තියෙන එක. A කියන දුනුතරාදිය නිසා මෙයා ඉහළටනේ බලය යොදන්නේ. නේද? එතකොට මොකද වෙන්නේ මේ ලීපටියේ දකුණු අත පැත්තට කැරකෙවෙන්න බල ගූර්ණයක් ඇති වෙනවා මේ පැත්තට. පැහැදිලි නෝ ඕගොල්ලන්? A කියන බලය උඩට යොදන්නේ. එතකොට දකුණු අත පැත්තට මෙතනින් අසව් කරලා තියෙනවා මේක. නේද? මෙතනින් කැරකෙවෙන්න පුළුවන් විදියට හදලා තියෙන ලීපටිය. ඊට පස්සේ B කියන දුනුතරාදිය බලන්න B එකෙන් පහළට බලය දෙන්නේ. එතකොට B කියන දුනුතරාදිය නිසා ඒත් ඇති වෙන්නේ දක්ෂිනාවර්ත බල ගූර්ණයක්මයි. එහෙමනම් මේ බල දෙකේ ප්‍රතිඵලය මේ ලීපටිය එකම දිශාවට භ්‍රමණය වීම. දැන් එතකොට මේ දෙන්නම ඇති කරන්නේ දක්ෂිනාවර්ත බල ගූර්ණ දෙකක් නිසා. මේ දෙන්නගේ ඇතිවන මුළු බල ගූර්ණය හොයන්න අපි මොකද කරන්නේ? මේ බල ගූර්ණ දෙක එකතු කරනවා. අපි ඒකට කියනවා සංප්‍රයුක්ත බල ගූර්ණය කියලා. එකම දිශාවට තමයි බල ගූර්ණ දෙක ඇති වෙන්නේ. බල යුග්මයක් යෙදෙන අවස්ථාවකදී එකම දිශාවට බල ගූර්ණ දෙකක් ඇති වෙනවා. බල යුග්මයක් යෙදෙන අවස්ථාවකදී එකම දිශාවට බල ගූර්ණ දෙකක් ඇති වෙනවා. එතකොට අපි මුළු බල ගූර්ණය නැත්නම් සංප්‍රයුක්ත බල ගූර්ණය හොයන්න මේ බල ගූර්ණ දෙක එකතු කරනවා. මේ බලන්නකො බල යුග්මයක ගූර්ණය හොයන්නේ මෙහෙමයි සමානයි F වැඩි කිරීම P. ඒ කියන්නේ මේ A කියන මේ දුනුතරාදියෙන් ඇති කරන බල ගූර්ණය. A මගින් ඇති කරන බල ගූර්ණය අපි කොහොමද හොයලා තියෙන්නේ? F කියන්නේ බලය, හරි. P කියන්නේ මොකද්ද? භ්‍රමණාක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර මේ ටික. ඒකට එකතු කරනවා. ඒ පැත්තටමනේ බල ගූර්ණය කරගන්නේ. B කියන දුනුතරාදියෙන් ඇති කරන බල ගූර්ණය. ඒතකොට ඒක කොහොමද හොයන්නේ? අපි බලය වැඩි කරනවා F. බලය වැඩි කරනවා හරි. බලය වැඩි කරනවා F, ලම්බක දුර Q වලින් වැඩි කරනවා. ඒ තියෙන ලම්බක දුර Q. ඒතර මේ දෙක එකතු කරපුවාම මුළු බල ගූර්ණය ලැබෙනවා. එතකොට එහෙමනම් ඊට පස්සේ ළමයි බලන්න පොදු පදයක් තියෙනවා. පොදු පදේ එළියට ගන්නවා F. නේද? සාමාන්‍ය සමීකරණ විසඳන හැටි දන්නවනේ ඔයගොල්ලෝ. එතකොට F එළියට ගත්තා P ධන Q. එහෙමනම් මේකේ මොකද්ද තේරුම ළමයි මේ බලන්න F කියන්නේ මොකද්ද? බල යුග්මයක ගූර්ණය මෙහෙමයි හොයන්නේ. F කියන්නේ එක් දිශාවකට යෙදෙන බලය. එක පැත්ත මේ බල දෙකම සමානයිනේ. ඒක නිසා මේ එක බලයක් ගත්තාම ඇති. එතකොට එක බලයක විශාලත්වය ගුණ කරනවා P ධන Q කියන්නේ මොකද්ද? P ධන Q කියන්නේ මේ බල දෙකේ ක්‍රියා රේඛා අතර තියෙන ලම්බක දුර. මෙන්න මේ මුළු දුරනේ P ධන Q කියන්නේ. අපි මේක හඳුන්වන්නේ මෙහෙමයි. බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර. හරි. එහෙමනම් බල යුග්මයක ගූර්ණය ගණනය කරන්නේ කොහොමද? බල යුග්මයක ගූර්ණය සමානයි බලය වැඩි කිරීම බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර. බලය වැඩි කිරීම බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර. එහෙමනම් ඔන්න ඔය සමීකරණයෙන් තමයි බල යුග්මයක ගූර්ණය අපි හොයන්නේ. හරි. අපි මේක චුට්ටක් සටහන් කරගමු. ඕලං ටියුට් එකේ ගන්න ටියුට් එක ළමයි බාන ටියුට් එකේ තියෙනවා මාතෘකාව බල යුග්මයක ගූර්ණය.
right. මේකේ තියෙනවා මෙහෙම ලී පටියක හරි මැද සිදුරු කර රූපේ පරිදි ස්ක්‍රූප් පෑනයක් මගින් මේසයකට සවි කර ඇති අවස්ථාවක් සලකමු. රූපේ පරිදි ඒහිදී දුනුතරාදියක් සවි කර ලී පටියේ යන්තමින් කැරගෙන අවස්ථාවේ බලය මැනගත හැකිය. ඉන්පසු ඒහා බී ලක්ෂ දෙකේදීම දුනුතරාදි දෙකක් සවි කර දෙපසට අදින විටදී ලී පටිය යන්තමින් කැරකීමට අවශ්‍ය බලය මැනගත හැකිය. පළමු අවස්ථාව හා සැලකීමේදී දුනුතරාදියක් මගින් ලී පටිය චලනය කිරීමට අවශ්‍ය බලය F නම් දුනුතරාදි දෙකක් මගින් ප්‍රතිවිරුද්ධ දිශාවට බලය යොදන විටදී ලී පටිය චලනය කිරීමට දුනුතරාදියක් මගින් යෙදිය යුතු බලය F බෙදීම 2 වේ. මෙහිදී බල දෙකම එකම තලයක ක්‍රියා කරයි. මේ කියන්නේ බල ගූර්ණයක්, මේ බල යුග්මයක්. alright. ටියුට් එකේ මම මේ කියවන ටික තියෙනව නේද ළමයි? ඉන්න මම ටියුට් එක ෂෙයා කරන්න. හරි. ඒතර මේ කියන්නේ මේ පළවෙනි රූප සටහනේ තියෙන්නේ මේ එකම ලී පටිය. මේ රූප සටහන් දෙකම තියෙන්නේ එකම ලී පටිය. එතකොට මේ එකම ලී පටිය පළවෙනි රූපේ තියෙන්නේ තනි දුනුතරාදියකින් කරකවනවා. ඒතර අපි දුම් මේ තනි දුනුතරාදියෙන් කරකවන්න නිව්ටන් 10ක බලයක් ඕනේ කියලා මෙයාට දෙන්න. මෙතෙන්ට දෙන්න ඕනේ නිව්ටන් 10ක බලයක්. එතකොට ඒ ලී පටියම මේ විදිහට දුනුතරාදි දෙකක් යොදලා දෙපස්සට අදිනකොට මේක භ්‍රමණය කරන්න එක දුනුතරාදියකින් නිව්ටන් 5යි අනිකෙන් නිව්ටන් 5යි දුන්නාම හරි. ඒකයි මේ කියන්නේ. යෙදිය යුතු බලය අඩු වෙනවා. එතකොට මේ තමයි බල යුග්මයක් යෙදෙන අවස්ථාව. මේ බල යුග්මයේ යෙදෙනකොට ළමයි මේ තනි බලයේ මගින් යෙදෙන බල ගූර්ණයම මේ බල දෙකෙන් නිපදවා ගන්න පුළුවන්. ඒතර වාසිය මේකයි. වාසිය මේකයි බල යුග්මයක. බල යුග්මයක වාසිය තමයි කුඩා බලයක් මගින්. කුඩා බලයක් මගින් මේ විශාල බල ගූර්ණයක් උපදවා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ ළමයි මේ වැඩේ කරනවා ඔය සමහර ඔය මේ ඇලවේලිය එහෙම විවෘත කරද්දි ඇලවේලිය එහෙම අරිනකොට ඇලවේල්ලේ තියෙනවා මෙන්න මේ වාගේ ලොකු මේ හැන්ඩල් දෙකක් දෙපැත්තෙන්. එතකොට දෙන්නෙක් එකතු වෙලා තමයි මේක විවෘත කරන්නේ. ලොකු සුක්කාණුමක් වා එකක් නැත්නම් බයිසිකල් හැන්ඩලයක් වා එකක් තියෙනවා. එතකොට දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් මේක කරකවනවා. ඒතර ඒකෙන් ළමයි මේ කුඩා බලයක් යොදවලා මේ ලොකු කාර්යයක් ලොකු බල ගූර්ණයක් යොදා ගන්න පුළුවන්. මොකද තැන් දෙකකින් බලය යොදනවනේ. ඒක නිසා මේ බල යුග්මයක් හරි වාසි. අඩු බලයකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන්. වැඩි බල ගූර්ණයක් නිපදවා ගන්න පුළුවන්. හරි? රයිට්. ලියන්නකෝ යටින් මේම අනිත් පැත්තේ ඉහත දෙවන රූපයේ දැක්වෙන පරිදි ඉහත දෙවන රූපයේ දැක්වෙන පරිදි එකිනෙකට යම් පරතරයක් සහිතව එකිනෙකට යම් පරතරයක් සහිතව ක්‍රියා කරන එකිනෙකට යම් පරතරයක් සහිතව ක්‍රියා කරන විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක්
බල යුග්මයක් යනුවෙන් හැඳින්වේ. බල යුග්මයක් යනුවෙන් හැඳින්වේ. බල යුග්මයක් යනුවෙන් හැඳින්වේ. ළමයි මේ ටියුට් එකේ ලකුණු කරගන්නකෝ. මෙන්න මේ අපේ ස්ලයිඩ් එකේ තියෙන මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන මෙන්න මේ තොරතුරු ටික කියන්නේ මේ බල දෙක ලකුණු කරගන්න F කියලා. දෙවනි රූපය ටියුට් එකේ අර මේ බල යුග්මයේ දෙන දෙවනි පින්තූරේ බල දෙක F කියලා ලකුණු කරගන්න. ඊට පස්සේ PQ කියලා මේ දුර ලකුණු කරගන්න. ලකුණු කරලා මෙන්න මේ බල යුග්මයක ගූර්ණේ හොයපු හැටි මේ ටික ඔය අපි ලියපු ඡේදයට යටින් ලියා ගන්න. බල යුග්මයක ගූර්ණේ සමානයි F වැඩි කිරීම P ධන F වැඩි කිරීම Q. ඊට පස්සේ F එළියට ගත්තා F වරහන් P ධන Q. ඊට පස්සේ පල්ලෙහායින් තියෙනවා බල යුග්මයක ගූර්ණේ සමානයි මේ විදිහට බලය වැඩි කිරීම බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර කියලා ඔය ටියුට් එකේ තියෙනවා. එතකොට මෙන්න මේ ටික ලියා ගන්න. මේ ඉස්සෙල්ලා මේ රූපේ මේ විදිහට මේ අකුරු ටික දාගන්න. ඊට පස්සේ අකුරු ටික දාගෙන මේ අපි මේ පිළිතුර ගත්ත හැටි ඔය නෝට් එක ලියපු තැනට යටින් ලියන්න. හරිද? හරිනේ. හරි ඊට පස්සේ බල යුග්මයක් යෙදෙන අවස්ථා උදාහරණ ටික. හරි මේ තියෙන උදාහරණ ලියා ගන්නකො මේ ටිකත් ළමයි. බල යුග්මයක් යෙදෙන අවස්ථා. එතකොට අපේ පාඩම ඉවරයි. ටියුට් එකේ තව පාඩමක් තියෙනවා. ඒකෙන් ටිකුත් අද කතා කරන්න පුළුවන් අපිට.
හරි සර්. හරිනේ. අපි මේ ළමයි ගණන් දෙකක් හදමු. සිටක් ඉන්න බලන්න. බෝඩ් එක පේනව නේද? හරි. රයිට් මේ ගණන් ටිකේ උත්තර ටික බලන්න. ටක් ගාලා හදමු අපි. කොලයක් අරගෙන ගණන් ටික හදන්න. හදලා මේ එක එක අවස්ථාවේදී උත්තරේ මට කියන්න. 22 23 24 කියලා බහුවර්ණ ප්‍රශ්න තුනක් තියෙන්නේ. මේවා උත්තර ටික මට එවන්න. මුරිච්චයනයක් ගැලවීම සඳහා ස්පැනරයක් යොදා ගන්න ආකාරයේ රූපය දක්වා ඇත. ඒ ස්ථානයේ නිව්ටන් 30ක බලයක් යොදන්න ඕන. මේක දැන් AB කියලා තැන් දෙකක් තියෙනවා ළමයි. ලෙසාර මේක බලන්න ආයෙ සැරයක් උත්තරේ එවලා තියෙනවා.
ඒ ස්ථානයෙන් යොදන්න ඕන බලය තමයි නිව්ටන්. දැන් මේ ඇනේ ගලවන්න අපි තුමුකෝ මේ පැත්තට බලය යොදන්න ඕනේ කියලා. ওই පැත්තට. එතකොට ඒ ස්ථානයෙන් බලය දුවොත් නිව්ටන් 30යි ඕනේ. ඒ ස්ථානයෙන් නිව්ටන් 30ක බලයක් ඕනලු. අපෙන් ආන්නේ B ස්ථානයෙන් බලය යොදපුවාම නිව්ටන් කීයක් යොදන්න ඕනද කියලා. දැන් A ස්ථානට දුර තියෙනවා සෙන්ටිමීටර් 20යි. B ස්ථානට දුර සෙන්ටිමීටර් 15යි. එතකොට B ස්ථානයේ යොදපුවාම කොච්චර බලයක් දෙන්න ඕනද කියලා අහන්න. ඔමාශ 22 කීයද? 22ට උත්තරේ දාලා නැහැ නේද? ඔමාශ 22ට උත්තරේ දාලා නැහැ. බල මේ බල යුග්මේ සමීකරණය හරියට බලන්න. බල යුග්මේ සමීකරණය හරියට බලන්න. මොකද්ද බල යුග්මේ කියන්නේ? කොළමයි හදලා මට උත්තරේ එවන්න ඕනේ. මං අහනවා දැන් එක එක්කෙනාගෙන් මේ උත්තරේ.
right. අපි බලමු හදලා. දැන් මේ 23 වෙනි එක නම් කෙලින්ම ඉතින් තියරි අහලා තියෙන ළමයි. ඔයගොල්ලෝ දැන් අන්තිමට ලියපු පිටුවේ බලන්න සමීකරණේ. දැන් මෙතන තියෙන්නේ බල යුග්මයක්. කෝ බල යුග්මය? මේ බයිසිකල් හැන්ඩල් එකේ මෙන්න මේ පැත්තට බලයක් යදෙනවා මෙතනින්. ඊට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ පැත්තට බලයක් යදෙනවා. බලයේ විශාලත්වය F කියලා දීලා තියෙනවා මේ. එතකොට බල යුග්මයක ගූර්ණය කොහොමද හොයන්නේ? බල යුග්මයක ගූර්ණේ සමීකරණේ දීලා තියෙනවා. බලයේ විශාලත්වය වැඩි කිරීම බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර. ඒතකොට බලයේ විශාලත්වය F, බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර මෙතන තියෙනවා මේ දීලා. ක්‍රියා රේඛා අතර ලම්බක දුර තමයි මේ D කියලා දීලා තියෙන්නේ. එහෙනම් F වැඩි කිරීම D කියන්නේ FD. එතකොට 23 එක උත්තරේ. 23ට 1. එතකොට 22ට කීයද? හදන්න තියෙන්නේ ඇත්තටම මෙතන ගණන් දෙක නම් 22යි 24යි තමයි ගණන් දෙක හදන්න තියෙන්නේ. හරි. ඒකෙත් මේමයි. ඒකෙත් ඕගොල්ලන්ට දැන් බහුවර්ණ ප්‍රශ්න වල ළමයි ඇත්තටම චුට්ටක් කල්පනා කරා නම් සමහර උත්තර අපිට තෝරන්න පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ මට මේ 22 කියන උත්තරේ මං කෙලින්ම 22 කියන ප්‍රශ්නේ මම මේක පේපර් එකට උත්තර ලියන වෙලාවක් නම් මම මේකෙන් කෙලින්ම උත්තර දෙකක් අයින් කරනවා. දැන් අපි දන්නවා ළමයි අපි මෙච්චර දැන් මේ පාඩමේදී ඉගෙන ගත්ත බලගූර්ණේ කියන පාඩමේදී මේ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර දැන් අපි අර දොර අරිනකොට වහනකොට සිද්ධිය කතා කරේ මේ පාඩමේ මුලෙදිම. එතකොට බලයේ ක්‍රියා මේ භ්‍රමණාක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර මෙන්න මේ දුර වැඩි වෙනකොට යොදන්න ඕන බලය අඩු වෙනවා කියලා. මේ දුර අඩු වෙනවයි කියන්නේ යෙදිය යුතු බලය වැඩි වෙනවා. මේ ලම්බක දුර අඩු වෙනවා කියන්නේ යෙදිය යුතු බලය වැඩි වෙනවා. දැන් අපිට කියනවා මේ 20 කියන තැනින් A කියන ලක්ෂයෙන් බලය යොදනවා නම් නිව්ටන් 30ක්ලු යොදන්න ඕන. එතකොට බලන්න A කියන ලක්ෂයට වඩා භ්‍රමණාක්ෂයට ළඟයි B කියන ලක්ෂය. භ්‍රමණාක්ෂය කියන්නේ මේ මුරිච්චිය නේ. එතකොට A කියන ලක්ෂය දුරයි. එතකොට A ගෙන් නිව්ටන් 30ක් යොදන්න ඕන නම් ඊට වැඩිය ළඟ තැනකින් බලය යෙදුවොත් අනිවාර්යෙන් නිව්ටන් 30ට වඩා වැඩි වෙන්න ඕන. ඉතින් එහෙම ගත්තාම ළමයි මම මේකේ අංක 1 කියන උත්තරේ අංක 3 කියන උත්තරේ අයින් කරනවා කෙලින්. 1යි 3යි අයින් කරා. ඇයි නිව්ටන් 30ට වඩා යෙදිය යුතු බලය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. ඉතින් මම මේක හෝ 10 20 කියලා ගැහුවොත් මේ දෙකට 150ක් මගේ පිළිතුර හරි වෙන්න ඉඩ තියෙනවා. නේ? ඉතින් ඒ විදිහට අපිට මේ බහුවර්ණ පේපර් එකක් ලියන්න ලේසි. හැබැයි අපි ඉතින් බුද්ධිමත් වෙන්න ඕන ටිකක් කල්පනා කරන්න ඕන. දැන් මේකේ අපි එක સિદ્ધාන්තයක් මේ ගාන හදන්න ඕගොල්ලෝ දන්නේ නැති වුණා. ඒව නොදැන ඉන්න විදියක් නැහැ ගාන හදන්න පුළුවන් වෙන්න ඕන දැන්. දැන් මෙතන අපි මෙහෙමයි මේක හදන්න. අපි හොයාගන්නවා ඉස්සෙල්ලාම A කියන මේ මුරිච්චි ඇනේ වටා තියෙන බලගූර්ණය. මේ ඇනේ වටා තියෙන බලගූර්ණය කොහොමද යන්නේ? අපිට දීලා තියෙනවා මේක කරකවන්න A කියන ලක්ෂයෙන් දෙන්න ඕනේ. නිව්ටන් 50 නිව්ටන් 30යි කියලා. ඒතකොට A කියන ලක්ෂයෙන් දෙන්න ඕනේ නිව්ටන් 30යි නම්. A ගෙන් දෙන්න ඕන බලය නිව්ටන් 30යි නම් අපිට පුළුවන් A වටා නෙවෙයි. මුරිච්චි ඇනේ වටා බලගූර්ණය හොයාගන්න. ඒකට ඇනේ වටා බලගූර්ණය කොහොමද අපි හොයන්නේ? බලගූර්ණය මේකේ මේ ඇනේ තියෙන බලගූර්ණය හොයන්නේ අපි බලය නිව්ටන් 30යි. මම ඒකක ලියන්නේ නැහැ.
කෙටියෙන් මට උත්තරේ අරගන්න ඕනේ. ඒක වැඩි කරන්න ඕනේ 20න්. සෙන්ටිමීටර 20යි කියන්නේ 0.2යි. නේද? එහෙමනම් මෙයාගේ තියෙන බලගූර්ණයේ ළමයි 30.2කින් වැඩි කරනවා කියන්නේ 6යි. නිව්ටන් මීටර 6ක බලගූර්ණයක් තියෙන. මේ ඇනේ වටා. දැන් මේ බලගූර්ණය නිපදවා ගන්න මෙතනින් කොච්චර බලයක් යොදන්න ඕනද? අපි ගන්නවා එක F කියලා. හරි එතකොට අපි ඒකට දානවා දැන් බලගූර්ණය දැන් 6මයි. මේ ඇනේ වටා තියෙන එකම බලගූර්ණයක්. ඔන්න 6යි. එතකොට මේ 6 බලගූර්ණය නිපදවා ගන්න දැන් යොදන්න ඕනේ බලය F. අපි දන්නේ නැහැ ඒක. ඒක තමයි හොයන්නේ. ඒක වැඩි කරන්න ඕනේ දැන් සෙන්ටිමීටර 15යි. සෙන්ටිමීටර 15යි කියන්නේ ළමයි මීටර කරපුවාම 0.1.5. දැන් එහෙමනම් F කියන්නේ F සමානයි 6 බෙදීම 0.15. 6.15න් බෙදන්න ඕන. නේද? දශම ස්ථාන සමාන කරගන්න. 600 බෙදීම 15. 615න් බෙදපුවාම 15 වෙනවා 60ට 4යි 40යි උත්තරේ ලා. එතකොට යෙදිය යුතු බලය නිව්ටන් 40යි. ඕමයි හොයන්නේ. නිව්ටන් 40යි කියන්නේ උත්තරේ 2. 22 2. ඊට පස්සේ 24. පහත රූපයේ දැක්වෙන නිව්ටන් 30ක බලය සන්තුලනය කිරීමට දුන්නට යෙදිය යුතු F බලය කොපමණද කියලා අහනවා. නිව්ටන් 30 සමතුලිත කරන්න බලන්න මේකේ රූප සටහන තියෙනවා මේ පැත්තේ මේ මෙන්න මේ තුඩක් මත සමතුලිත කරලා තියෙනවා දණ්ඩක්. ඒ දණ්ඩේ එක කෙලවරක තියලා තියෙනවා නිව්ටන් 30ක්. ඒතර නිව්ටන් 30ට දුරක් දීලා තියෙනවා මෙතන. ඒතර මේක අනිත් පැත්තෙන් සමතුලිත කරලා තියෙන්නේ මේ දුන්නකින් ස්ප්‍රින් එකකින්. ස්ප්‍රින් එක එල්ලලා තියෙන්නේ මීටර 0.3ක් දුරින්. එතකොට මේ F බලය කොච්චරද කියලා අහනවා. එතකොට එහෙමනම් මේක ලේසි අපි අර කලින් හදෝ විදියමයි මේ කොහමද ගන්නෙ වාමාවර්ත බලගූර්ණේ සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණේ. එතකොට දක්ෂිනාවර්ත බලගූර්ණය අපිට තියෙනවා හොයන්න දත්ත බලය 30යි වැඩි කරන්න ඕන 0.2කින් වාමාවර්ත බලගූර්ණය බලය F ඒක තමයි හොයාගන්න තියෙන්නේ. නේද? දුර දීලා තියෙනවා. එතකොට කොයිපු අය 20යි අභිෂේක උමාෂා හරි. අපි බලමු. දැන් මේකත් ළමයි ඉතින් ඒකෙත් ගත්ත හැකි අපිට අරවා. රයිට්. එතකොට මේකේ වාමාවර්ත බලගූර්ණය මං කෙටියෙන් ලිව්වා සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය. ඒතර වාමාවර්ත බලගූර්ණය කියන්නේ F ගුණ කිරීම දුර 0.3යි සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය කියන්නේ නිව්ටන් 30 වැඩි කිරීම 0.2යි. බලය නිව්ටන් 30යි වැඩි කිරීම 0.2යි. නේද? එහෙමනම් F හොයන්න අපි මොකද කරන්නේ? 30 වැඩි කිරීම 0.2 බෙදනවා 0.3. එතකොට F වලට එනවා ළමයි නිව්ටන් 20ක්. සුළු කරපුවා. උත්තරේ ඒක. හරි. right. ඉතින් මේ විදිහේ ගණන් මේක එනවා. දැන් මං ගිය සතියේ පේපර් එකකුත් දැම්මා ඔයගොල්ලන්ට.
හරි. අපි එදා ඔයගොල්ලන්ට මන් දීපු පේපර් එක කෙරුවද ළමයි ගෙදරදී? අපිට ඊළඟට තියෙන්නේ බල සමතුලිතතාවය කියන පාඩම. එතකොට අපි දැන් සම්ප්‍රයුක්ත බලයයි බලගූර්ණයයි ඉවර කරා. ඊළඟට 12 වෙනි පාඩම තියෙනවා බලගූර්ණය. මේ 12 වෙනි පාඩම බල සමතුලිතතාවය 12 වෙනි පාඩම ඉවර වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට රසායන විද්‍යා පාඩම් දෙක කතා කරනවා. අපි මගේ හැරුණු 10 වෙනි පාඩමයි. මේ පාඩම් දෙක දැන් මට මේ බල සමතුලිතතාවයේ පටන් ගන්න කලින් කියන්න ළමයි ඕගොල්ලෝ එදා දීපු පේපර් එක කෙරුවද? සම්ප්‍රයුක්ත බලය කියන පාඩමේ පේපර් එක කෙරුවද? ඔව් එක්කෙනෙක් නම් කරලා ඉන්නවා. ලෙසාර කෙරුවලු. එක කොටස කෙරුවා. නදුෂි කෙරාද? නදුෂි කරේ නැද්ද? ගයන් හරි. උමාෂා කරලා තියෙනවා. රයිට්. හරි. අපි බලමු මේ පේපර් එකේ ගණන් කීපයක්. පළවෙනි කොටස අපි බලමු. ඒකේ දෙවෙනි කොටස කරන්න දැන් පළවෙනි කොටස මේ දැන් ගොඩක් අය නම් කරලා නැහැ මට පේන්නේ. දැන් උත්තර නැහැ සමහර අය. බුද්ධාගම විෂය වාගේ පාඩම් කරලා ගිහින් ලියන්න පුළුවන් විෂයක් නන් නෙවෙයි ඈ විද්‍යාව කියන්නේ. ඉමේජ් තිත්වාගයක් වැදිලා තියෙනවා. ඩොට් දෙකක් වැදිලා තියෙන ඉමේජ්. ඒ කියන්නේ කෙරුවා කියලාද නෑ කියලාද ඩොට් එකෙන් කියන්නේ? හරි අපි බලමු මේ ඉන්න අපි කෙටි ප්‍රශ්න පත්‍රය මම අරගන්නකම්. ඉතිහාසයේ බුද්ධාගම වාගේ කලින් දවසේ පාඩම් කරලා ගිහින් විද්‍යාව ලියන්න බෑ ළමයි. මොකද මේ අවුරුද්දේ අහන ප්‍රශ්නේ නෙවෙයි බල සම්ප්‍රයුක්තයේ බල සමතුලිතතාවයේ පාඩමෙන් ලබන අවුරුද්දේ අහන. ඒ කියන්නේ මේ අවුරුද්දේ ප්‍රශ්නේ බලාගෙන ගියාට ලබන අවුරුද්දේ ප්‍රශ්නේ ඊට වඩා වෙනස්. මං එදා මේ ඒකට අපි හදලා පුහුණු වෙන්න ඕනේ, හදලා පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට මොන විදියෙ ගැටලුවක් ආවත් උත්තර දෙන්න පුළුවන්. අපි එදා 11 වෙනි ප්‍රශ්නේ නිකන් කතා කරා මං හිතන්නේ උත්තර ටික. ඊට පස්සේ අද අපි 12 ඉඳන් 20 වෙනකන් 12 ඉඳන් අපි 30 වෙනකන් අපි මේ පළවෙනි කොටසේ ප්‍රශ්න ටික කතා කරමු. මං අද දානවා ඔයගොල්ලන්ට මේ බල ගූර්ණේ පාඩමේ පේපර් එක. එතකොට ඒකේ ඒ පේපර් එකේ හැබැයි රූප සටහන් වාගයක් අඩුයි ළමයි. ඒ ගැටලු තියෙන ප්‍රශ්න හදන්න එපා. එහෙම ගැටලු නැති ඒවා ටික කරලා තියන්න. හරි. 12 වෙනි ප්‍රශ්නේ
රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍ර ඉඩමක කෙළවරින් පිහිටි කම්බි කණුවකි. මේ පෙරලීම වැළැක්වීමට ආනත එක් කණුවක් තැබිය යුතු නිවැරදි දිශාව තෝරන්න කියලා කියනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ළමයි මේ බල දෙක නිසා මෙතන බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. පේපර් එක ගෲප් එකට දැම්මේ මං print කරලා දුන්නේ නැති මාෂා. පේපර් එක ගෲප් එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ. හරි. මේ එතකොට මේ බල දෙක ඕගොල්ලන්ට මං ඊළඟ සැරේ ටියුට් එකත් එක්ක පේපර් ටික print කරලා දෙනවා. ඒ පාඩමට දාලා පේපර් ටික print කරලා දෙනවා දැන් ළමයින්ට. හරි. ඒක මම ලබන සතියේ ඉඳන් ඊළඟ සැරේ ටියුට් එකේ ඉඳන් දෙන්න. හරි. එතකොට බලන්න 12 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍ර ඉඩමක කෙළවරින් පිහිටි කම්බි කණුවක්. මේ මුල්ලේ කණුව තියෙන්නේ. මේ පෙරලීම වැළැක්වීමට ආනත එක් කණුවක් තැබිය යුතු නිවැරදි දිශාව තෝරන්න කියලා කියනවා. එතකොට මේ කම්බිය ළමයි ඇදෙන්නේ A පැත්තටයි නේද? අනිත් පැත්තෙන් B පැත්තට ඇදෙනවා. මේ දිශා දෙකට තමයි ඇදෙන්නේ කම්බිය. එතකොට මේ බල දෙක නිසා ඇතිවන සංප්‍රයුක්ත බලය දැන් අපි කතා කරා ආනත බල දෙකක්. ආනත බල දෙකක් නිසා ඇතිවන සංප්‍රයුක්ත බලය ඇති වෙන්නේ මේ බල දෙකම යෙදෙන දිශාවට නෙවෙයි ඒ බල දෙකේ අතරමැදි දිශාවක්. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තමයි මේකේ සංප්‍රයුක්ත බලය යන්නේ. එහෙමනම් මේ කණුව පෙරලෙන එක වළක්වන්න නම් අපි මේ සංප්‍රයුක්ත බලයට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තමයි බලය දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ C වල බලන්න මේ C කියලා තියෙනවා ඊතලයේ මෙහාට දාලා මෙන්න එවනම් මේ පැත්තෙන් තමයි බලය දෙන්න ඕනේ. ඒතර මේකේ උත්තරේ C කියන එක. උත්තරේ 3. ඊළඟ එක මිනිසුන් දෙදෙනෙකු කරමත තබාගෙන කොටයක් රැගෙන යාමේදී එකිනෙකාගේ කරමත ඇතිවන ප්‍රතික්‍රියා බල R1 හා R2 වේ. කොටේ බර පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. මිනිස්සු දෙන්නේ කරේ තියාගෙන යනවලු කොටයක්. දැන් අපි දුම් මේ වාගේ කොටයක් කරේ තියාගෙන යනවා මිනිස්සු දෙන්නේ. හරි. එතකොට මේ මිනිස්සු දෙන්නා නිකන් මට මිනිස්සෙක් දැන් මෙතන අඳින්න බෑ. අපි මේ ඔළුව උඩ තියාගෙන යනවා වගේ ඔහම අඳිමුකෝ ඔංගොම. මේ එක්කෙනේ. එතකොට අනිත් එක්කෙනා මෙතන ඉන්නවා. තව එක්කෙනෙක්. එයා මේ පැත්තෙන් කොටේ ඔහම තියාගෙන යනවා. හරි දැන් එතකොට එකිනෙකාගේ කර්මත ඇති වෙන ප්‍රතික්‍රියා බල. එතකොට දැන් මේ කොටේ බර නිසා මෙන්න මෙයාගේ ඔළුව උඩ ඇති වෙනවා ප්‍රතික්‍රියා බලයක්. ඒක R1. මෙයාගේ ඇති වෙනවා ප්‍රතික්‍රියා බලයක් R2. මේ දෙක තමයි R1 R2 කියලා තියෙන්නේ. අපෙන් ආන්නේ කොටේ බර පිළිබඳ නිවැරදි ප්‍රකාශය. මේ කොටේ බර. ළමයි දැන් මේ කොටේ හරි. එතකොට මේ කොටේ බර පහළට ක්‍රියා කරනවා. මේ කොටේ බර උස්සගෙන ඉන්නේ මේ දෙන්නගේ කරමතින්. එතකොට මේ කොටේ සමතුලිත නම් දැන් කොටේ වැටෙන්නේ නැහැනේ කොහෙටවත් සමතුලිතව තියෙනවනේ. එතකොට මේ බර දරාගෙන ඉන්නේ මේ දෙන්නගේම කරමතින්. එතකොට කරමත ඇතිවන මේ ප්‍රතික්‍රියා බල දෙක හරියටම සමාන වෙනවා මේ කොටේ බරට. හේතුව කොටේ සමතුලිත නිසා. ඒතකොට දැන් මෙතන ළමයි ඇත්තටම සමාන්තර බල තුනක් මේ ක්‍රියා කරන්නේ. සමාන්තර බල තුනක්. හරි? එහෙමනම් මේ ප්‍රතික්‍රියා බල දෙකේ සංප්‍රයුක්ත බලය තමයි පහළට තියෙන්නේ කොටේ බර. එහෙමනම් කොටේ බර සමාන වෙනවා R1 ධන R2. උත්තරේ 4. R1 R2. රූපයේ දැක්වෙන තරාදියේ තැටි මත ක්‍රියාත්මක වන බලවල සංප්‍රයුක්ත බලය කීයද කියලා අහනවා. මේක සමාන්තර බල දෙකක් සංප්‍රයුක්තය ළමයි. එතකොට
සමාන්තර බල දෙක නිව්ටන් 5 කියලා තියෙනවා නිව්ටන්. එතකොට එමනම් මේ දෙකේ සංප්‍රයුක්ත බලය මේ දෙක අතරමැදි දිශාවකට ක්‍රියා කරන්නේ නේද? මෙන්න මෙහෙම සංප්‍රයුක්ත බලය ළමයි මේ තරාදිය මෙතන මැදින් පහළට එන්නේ මෙහෙම. එතකොට මේ දෙකේ සංප්‍රයුක්තය නිව්ටන් 10යි. දැන් මේක මැඩ පවත්වන්න මේ තරාදිය උඩින් එල්ලලා තියෙනවානේ තන්තුවකින්. එතකොට මේ තන්තුවේ ළමයි ආතති බලයක් ඇති වෙනවා නිව්ටන් 10ක. ඒකින් තමයි මේක දරාගෙන ඉන්නේ. දැන් අපෙන් අහන්නේ ආතතිය ගැන අපෙන් අහන්නේ අපෙන් අහන්නේ සංප්‍රයුක්ත බලය කීයද කියලා. රූපයේ දැක්වෙන තරාදියේ තැටි මත ක්‍රියාත්මක වන බලවල සංප්‍රයුක්ත බලය 15ට නිව්ටන් 10යි. මේ නිව්ටන් 10 15ටයි ඇති වෙන සංප්‍රයුක්තය. තරාදිය උස්සගෙන ඉන්නේ ඊට ප්‍රතිවිරුද්ධ බලයක් දීලා. හරි එහෙමනම් උත්තරේ 2. 15ට නිව්ටන් 10ක් වේ කියන එක. පහළට නිව්ටන් 10ක් වේ. 15. ස්කන්ධයේ ග්‍රෑම් 300 බැගින් වන සර්ව සම දුණු තරාදි දෙකක් එක මත එල්ලා පහළම තරාදියට නිව්ටන් 8ක වස්තුවක් එල්ලා ඇත. ස්කන්ධයේ ග්‍රෑම් 300ක්ලු. ස්කන්ධයේ ග්‍රෑම් 300 නම් අපිට දැන් මේ බලේ පාඩම ළමයි මේ බල සම්බන්ධ පාඩම් වලදී අපිට ග්‍රෑම් වැඩක් නැහැ මේවා නිව්ටන් වලින් ඕනේ. එහෙමනම් මේ දුණු තරාදි දෙකේ බර නිව්ටන් 3යි. ග්‍රෑම් 300යි කියන්නේ නිව්ටන් 3යි මෙයාගේ. හරි? එතකොට මේ නිව්ටන් තරාදිය නිව්ටන් 3යි ඉහළ එක්කෙනාගේ නිව්ටන් 3යි. අපි බලමු එක මත එකෙල්ලා පහළම තරාදිය නිව්ටන් 8කුත් එල්ලලා. ඉහළ දුණු තරාදිය පාඨාංකය. අහන්නේ උඩ එකේ පාඨාංකය. දැන් මේ උඩ නිව්ටන් දුණු තරාදිය මත තියෙනවා බල දෙකක්. එකම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක්. මේ බල දෙකම සිරස්ව පහළට යන්නේ. එතකොට ඒක රේඛීය බල දෙකක්. එහෙමනම් එකම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙක සංප්‍රයුක්තයේ බල දෙක එකතු. එතකොට 8යි 3යි 11යි. උත්තරේ 4. 16. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බලවල සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන්නේ පහත කුමන අවස්ථාවේද? ප්‍රතිවිරුද්ධ දිශාවට මාළු දැල් අදිද්දි ළමයි මේ දැල් අදින මාළු දැල තමයි මොකද්ද මා දැල් නේද? ඕකට කියන්නේ මා දැල් අදිනවා කියලා. ඒතකොට මා දැල් අදිද්දි මොකද කරන්නේ? කට්ටියම එකම පැත්තට අදින්න. එතකොට ඒක එකම දිශාවට ක්‍රියා කරන බල කීපයක සංප්‍රයුක්තයක්. වාහනයක් තල්ලු කරද්දී ළමයි එකම දිශාවට තල්ලු කරන්නේ. හැමෝම එකම පැත්තෙන් තල්ලු කරන්නේ. කඹ ඇදීම උත්තරේ. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බලවල සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන අවස්ථාව තමයි කඹ ඇදීම. හරි. කොක්කෙන් නැද්ද විට කොස් ගෙඩිය බිම පතිත වීම ආරම්භ වන දිශාව තෝරන්න. ඔන්න රූපේ සටහන් නැහැ. මෙන්න මේ වාගේ දැන් ඕගොල්ලන්ට මම ඊළඟ මේ අද දානවා පේපර් එකක් ඊළඟ පාඩමේ ඒකේ රූප සටහන් ගොඩක් අඩුයි ළමයි ඒ රූප සටහන් අඩුවේ වේවා උත්සාහ කරන්න එපා ඒවා එහෙම තියන්න අනික් ඒවා හදන්න වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වීම පවතිනට අදාළ වස්තුව මම මේක කිව්වා ඕගොල්ලන්ට පහුගිය දවසක හරි ඔව් ගිය සතියේ කිව්වා සංප්‍රයුක්ත බලයක් නැති වෙලාවට වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා නේද නිව්ටන් එයාගේ පළවෙනි නියමයෙන් මේ ගැන කියන්නේ නිව්ටන් කියනවා බාහිර අසමතුලිත බලයක් නැත්තම් සංප්‍රයුක්ත බලයක් නැහැ කියන්නේ ළමයි අසමතුලිත බලයක් නැහැ කියන එක. ඒතර බාහිර අසමතුලිත බලයක් නැත්තම් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්ක එයා නිශ්චලතාවයේ ඉන්නවා. එහෙම නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරි. එතකොට අසමතුලිත බලයක් නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනව නැත්තම් නිශ්චලව තියෙනවා. නිසල ජලයේ පාවෙන බෝට්ටුවක බර නිව්ටන් 5000කි. මේ මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම් බලය හා සංප්‍රයුක්ත බලය. right. දැන් බලන්නකෝ. දැන් හිතන්නකෝ මේ බෝට්ටුව ළමයි මේ බෝට්ටුව පැත්තකින් තියන්නකෝ. දැන් ඔයගොල්ලන්ගේ අත උඩ ගඩොල් කැටයක් තියාගන්නවා. මේ ගඩොල් කැටේ වැටෙන්නේ නැත්තේ ඇයි පහළට? අද පේපර් එක දානවා දැන් ඉවර වෙච්ච පාඩම අපි නම් 11 වෙනි පාඩමනේ බලගූර්ණය
ඒතර බලගුරුනේ පේපර් එක අද දානවා. right. අහන්න මේ ඒක ලබන සතිය වෙදි කරන්න. එච්චරයි. තව සතියක් තියෙනවනේ කල්. දැන් මේ පේපර් එකක් දීලා ඔයගොල්ලන්ට සතියක්. හරි. දැන් මම කතා කරේ මොකද්ද මේ ගඩොල් කැටයක් අපි අත උඩ තියන් ඉන්නවා. ඒතර ගඩොල් කැටේ මෙහෙම අත උඩ තියාගෙන ඉඳි ඇයි මේ ගඩොල් කැටේ වැටෙන්නේ නැත්තේ? මේ ගඩොල් කැටේ ළමයි පහලට වැටෙන්නේ නැත්තේ ගඩොල් කැටේ බරට සමාන බලයක් අපි උඩට දෙන නිසා. හිතන්නකො ගඩොල් කැටේ නිව්ටන් 20යි කියලා. අපි නිව්ටන් 20ක බලයකින් මේක උඩට තල්ලු කරන් ඉන්නේ. ඒකයි මේක වැටෙන්නේ නැත්තේ. අපිට පුළුවන් ද අපේ අත උඩ සිමෙන්ති කොටයක් තියන් ඉන්න. තනි අතක් උඩ මෙහෙම. බෑ ඇයි බැරි? සිමෙන්ති කොටේ බරට සමාන බලයක් අපේ අතින් උඩට දෙන්න බෑ. එහෙම වුණොත් ඒක යටට වැටෙනවා. මේ බෝට්ටුවත් ඒ වගේ ළමයි. බෝට්ටුව වතුර මත පාවෙන්නේ ඇයි? බෝට්ටුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ජලය මගින් නැති කරන නිසා. හරියටම බරට සමාන බලයක් මේක ඇති වෙන්නේ උඩට. ඒක නිසායි මේක පාවෙවි තියෙන්නේ. බැරි වෙලාවත් බෝට්ටුවේ බර වැඩි වුණා නම් මොකද වෙන්නේ? බෝට්ටුව ගිලෙන්න ඕන. උඩුකුරු තෙරපුම වැඩි වුණා නම් බෝට්ටුව උඩ යන්න ඕන. ඒ දෙකම වෙන්නේ නැහැ නේ. මෙයා සමතුලිතව තියෙන්නේ ඇයි? බරට සමානයි උඩුකුරු තෙරපුම. එහෙමනම් බෝට්ටුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම නිව්ටන් 5000යි. දැන් 5000 උත්තර 3ක් තියෙනවා. 1යි 2යි 3යි. දෙක වැරදි. මේ කැලේ වැරදි නිසා. ඒක අයින් කරලා දැන්. සංප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? දැන් මෙහෙම පහළට 5000යි ඉහළටත් 5000යි. මේ පැත්තටත් ඔන්න 5000යි. දැන් ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය. එතකොට බල දෙකේ සංප්‍රයුක්තය ලැබෙන්නේ බල දෙකේ වෙනසින්. නේද? අපි ඉගෙන ගත්ත ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය බල දෙකේ වෙනසින් ලැබෙනවා කියලා. එතකොට බල දෙකේ වෙනස බිඳුවයි ළමයි. එහෙනම් සංප්‍රයුක්තේ බිඳුවයි. ඒතර උත්තරේ පළවෙනි එක. ඒ අනුව උත්තරේ පළවෙනි එක. 20 A හා D අසමාන ආනත බල දෙකක් වස්තුවක් මත පවතින විට සංප්‍රයුක්ත බලයේ දිශාව. right. අසමාන බල දෙකක්ලු මේ බල දෙක අසමානයිලු. A හා D කියන බල දෙක අසමාන. A හා D නෙවෙලා B හා D වෙන්න ඕනේ. B හා D බල දෙක. ඒ ලක්ෂය තියෙන්නේ නමුත් බල දෙක B හා D. එකක් නිව්ටන් 50යි අනික 25යි. හරි මේ විදිහට වුණොත් මට කියන්නකෝ උත්තරේ කොහොමද වෙන්න ඕනේ කියලා. ළමයි මේකෙදි අපි ඉගෙන ගත්තේ බල සංප්‍රයුක්තයේ පාඩමේදී අපි ඉගෙන ගත්තා මේ වාගේ ආනත බල කීපයක් ඉදෙනවා නම් සංප්‍රයුක්ත බලය D බලයේ දිශාවක් නෙවෙයි B බලයේ දිශාවක් නෙවෙයි. බල දෙක අතරමැදි දිශාවකින් යනවා කියලා. බල දෙක අතරමැදි දිශාවකින් යනවා. දැන් එතකොට මේ C කියන්නේ බලන්නකො හරියටම මැදින් යන්නේ. දැන් එහෙම හරියටම මැදින් යන්න පුළුවන්ද? මේ යෙදිලා තියෙන විදියට මෙහෙම හරියටම මැදින් සංප්‍රයුක්ත බලය යන්න පුළුවන්ද? පළවෙනි උත්තරේ C ඔස්සේ කියලා කියනවා. මේ පළවෙනි එකේ කියන විදිහට C ඔස්සේ හරියටම මැදින් යන්න නම් ළමයි දෙපැත්තේ බල දෙක සමාන වෙන්න ඕන. මේ D බලය නිව්ටන් 50යි B බලයත් 50 වුණා නම් හරියටම මැදින් යයි. ඒතකොට බල දෙක අසමාන නිසා මෙහෙම හරියටම මැදින් යන්නේ නැහැ. ළමයි මේක යන්නේ වැඩිපුර විශාල බලයේ පැත්තට යොමු වෙලා මේ සංප්‍රයුක්තය යන්නේ මේ පැත්තට යන්න ඕන. වැඩි බලයේ පැත්තට යොමු වෙලා යන්නේ. හැබැයි මේ දෙක අතරමැදින් යන්නේ. D හා B අතරමැදින් වැඩි බලයේ පැත්තට හැරෙනවා. හැබැයි මේ දෙක අතරමැදින්. නේද? එහෙමනම් මේකෙදී C හා D ඔස්සේ තමයි C හා D අතරින් තමයි සංප්‍රයුක්ත බලය යන්න ඕනේ. මේ තියෙන විදිහට ළමයි යන්න ඕනේ C හා D අතරින්. හරි? 20 21
මෙන්න අපේ රූපේ තිබ්බ එක. PQ නම් ආනත බල දෙකේ සංප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන්නේ. මොකද්ද? P හා Q දිශා අතරින්. වෙන මොකක්වත් නෙවෙයි P හා Q දිශා අතරින්. පොළොව මතදී ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වූ මිනිසෙකු සඳ මත සිටගෙන සිටින විට ප්‍රතික්‍රියාව කොපමණද කියලා අහනවා. පෘථුවියේ ගුරුත්වත්වරණය 10යි සඳේ ගුරුත්වත්වරණය 1.6යි. එතකොට අපි ඉස්සෙල්ලාම ළමයි ප්‍රතික්‍රියා බලයනේ අපෙන් අහන්නේ නේද? ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ දැන්. මේ මිනිස්සයා ඔන්න හඳේ හිටගෙන ඉන්නවා. මේම. හඳ පෘෂ්ඨයේ මත හිටගෙන ඉන්නවා. එතකොට මෙයාගේ බර පහලට ක්‍රියා කරනවා W. අපි බර ලකුණු කරනවා W කියලා. ඒතර ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ මෙයා පොළොව මගින් මෙයා මත ඉහළට මෙහෙම. අපි ඒක R කියලා ලකුණු කරන්න ළමයි. රියැක්ෂන් එක ප්‍රතික්‍රියාව. හරි. එතකොට මේ වාගේ අවස්ථාවක මිනිස්සයා නිශ්චලව ඉන්නේ. එතකොට හැමතිස්සෙම බලට සමානයි ප්‍රතික්‍රියාව. එහෙමනම් අපි මෙයාගේ හඳේදී බර හොයා ගන්න ඕනේ. කොහොමද අපි හඳේදී බර හොයන්නේ? බර හොයන්නේ අපි ස්කන්ධය ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරලා. දැන් මේක හඳේදී බරනේ අපි හොයන්න ඕනේ. එතකොට හඳේදී බර හොයන්නම් අපි මිනිසාගේ ස්කන්ධය හඳ මතදී ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 50 ගුණ කරන්න ඕනේ ළමයි 1.6යි. 50 1.6න් ගුණ කරපුවාම උත්තරේ 80යි නිව්ටන්. උත්තරේ නිව්ටන් 80යි. 23 ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක් රූපයේ පෙන්වා ඇත. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක්. මෙම බල පද්ධතිය අර්ථයේ වස්තුවේ සංප්‍රයුක්ත බලය හා ත්වරණය. අපිට ඔන්න 10 අර නිව්ටන් නියම එක්කත් සම්බන්ධ වෙලා මේකේ කෑල්ලා. හරි ඉස්සෙල්ලාම මට චූට්ටක් දෙන්න ළමයි. හරි ඊළඟ එක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතිය රූපේ ඇත. මෙම බල පද්ධතිය යටතේ වස්තුවේ සංප්‍රයුක්ත බලය හා ත්වරණය. අපි ඉස්සෙල්ලාම සංප්‍රයුක්ත බලය හොයමු. දැන් සංප්‍රයුක්ත බලය ළමයි අපිට පේනවා මේක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක්. ඒතර ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය අපි හොයන්නේ බල දෙකේ වෙනසින්. එහෙමනම් මේකේ බල දෙකේ වෙනස නිව්ටන් 20යි. නේද? එහෙමනම් සංප්‍රයුක්ත බලය නිව්ටන් 20යි. එතකොට බලන්න අපි ඕන් උත්තර දෙකක් අතරින්න පුළුවන්. 2යි 4යි අයින් කරා. මොකද සංප්‍රයුක්ත බලය නිව්ටන් 20යි. දැන් අපිට ඕනේ ත්වරණය හොයන්න.
එතකොට ත්වරණය හොයන්න අපි අරගන්නවා සමීකරණය අපේ. මොකද්ද F සමානයි ma. අපිට ත්වරණය හොයන්න සමීකරණයක් අපි හදාගෙන තියෙනවානේ නිව්ටන් නියම පාඩමේදී නේද? අසමතුලිත බලයක් ක්‍රියා කරනකොට ඇතිවන ත්වරණය A නම් ඒ අසමතුලිත බලයයි ඒ ත්වරණයයි සම්බන්ධ වෙන්නේ මේ සමීකරණය F සමානයි ma. හරි බලන්න දැන් මේකේ දත්ත ටික ඔක්කොම තියෙනවා අපිට ත්වරණය විතරයි හොයන්න තියෙන්නේ. ඒතකොට ත්වරණය A නම් A සමාන වෙනවා F බෙදීම m ට. එතකොට F කියන්නේ අසමතුලිත බලය. m කියන්නේ වස්තුවේ ස්කන්ධය. දැන් මෙතන අසමතුලිත බලයේ නිව්ටන් 20යි. ඊට පස්සේ වස්තුවේ ස්කන්ධය කීයද ළමයි? කිලෝග්‍රෑම් 10යි. එතකොට 20 බෙදනවා 10න්. එහෙමනම් ත්වරණය එනවා 2ක් නේ. එතකොට එහෙමනම් උත්තරේ 3. 23 3 උත්තරේ. බල සමතුලිතතාවයේ ආදර්ශනීය කිරීමට යොදාගත් ඇටවුමක් පහත දක්වා ඇත. ABC කප්පි 3ක් වන අතර ඒවා අතරින් සැහැල්ලු තන්තුවක් යවා ඇත. B කප්පියට W නම් භාරයක් ගැට ගසා ඇත. ඊට පද්ධතිය සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ සලකන්න. A T1 හා T2 බල දෙකෙහි එකතුව W භාරයට සමාන වේ. ළමයි මේ තියෙන දැන් ආනත බල දෙකක්. දැන් මේක ඇත්තටම මේ බල සමතුලිතතාවය කියන්නේ ඕගොල්ලන්ට ඊළඟ පාඩම. අපි ලබන සතියේ කතා කරන පාඩම තමයි බල සමතුලිතතාවය. ඒතකොට සමතුලිතතාවය කොටසින් මේක මේ බල සංප්‍රයුක්තය කියන එකනොත් මේක අපිට හොයාගන්න පුළුවන් බැරි නෑ. නමුත් මේක සම්බන්ධයි ඇත්තටම ඊළඟ පාඩම 12 වෙනි පාඩමට සම්බන්ධයි. හරි කොහොම හරි දැන් මේ වාගේ ආනත බල දෙකක් ක්‍රියා කරනකොට මේ දෙකේ සංප්‍රයුක්ත දැන් මේකේ ළමයි මේ T1 T2 කියන බල දෙකේ සංප්‍රයුක්ත බලයට සමානයි W කියන බලය. මේ W කියන බලය සමතුලිත කරගෙන ඉන්නේ T1 T2කින්. ඒක ඕගොල්ලන්ට පැහැදිලිනේ මේක නිශ්චලව තියෙනවා නම් W බලේ සමාන වෙන්නේ W බලේ සමාන වෙන්නේ T1 T2 කියන බල දෙකේ සංප්‍රයුක්ත බලයට. එතකොට T1 T2 කියන්නේ ආනත බල දෙකක්. ආනත බල දෙක සංප්‍රයුක්තය කියන්නේ මේ බල දෙකේ එකතුව නෙවෙයි. මේ ආනත බල දෙක සංප්‍රයුක්තය හොයන්න නෑ ඕගොල්ලන්ට 11 දී. ඒක දැන් 12 පන්තියේ තියෙන. ඉස්සර නම් 11 ළමයින්ට ඕක තිබ්බා. ඒතර ආනත බල දෙක සංප්‍රයුක්තය ළමයි මේ බල දෙකේ එකතුව නෙවෙයි. මෙන්න මේ දිශාව ඔස්සේ තමයි මේ සංප්‍රයුක්තය යන්නේ. හරි? මේ අතරමැදි දිශාවෙන් තමයි යන්නේ. එතකොට ඒ සංප්‍රයුක්ත බලය සමානයි W ට. එතකොට මේ අදහස් තියෙන එකක් තමයි අපිට ගන්න වෙන්නේ. දැන් මේකේ තියෙනවා පළවෙනි ප්‍රකාශයේ තියෙනවා T1 T2 බල දෙකේ එකතුව සමානයි කියලා. ඒක වැරදි. එකතුව නෙවෙයි සමාන. සංප්‍රයුක්තය සමාන. T හා T2 බල දෙකෙහි සංප්‍රයුක්ත බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට W මගින් අන්න ඒක හරි. T1 හා T2 බල දෙකෙහි සංප්‍රයුක්ත බලයේ දිශාව. ඒතකොට සංප්‍රයුක්ත බලයේ දිශාව මේ දෙක අතරමැද දිශාවක්නේ. මේ පැත්තටනේ. ඒ බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඊට ප්‍රතිවිරුද්ධ W මගින් බලයක් ඇති කරනවා. ඒක හරිනේ. W කියන්නේ බරක්නේ. බල සිරස්ව පහළට ක්‍රියා කරන්නේ. ඒක හරි. B හරි. එතකොට C බලමු අපි. T1 T2 බල දෙකෙහි සංප්‍රයුක්ත බලය W භාරයේ විශාලත්වයට සමානයි. ඒකත් හරි. මේ T1 T2 බල දෙකේ සංප්‍රයුක්තයට විශාලත්වයෙන් සමානයි W. නේද? එහෙමනම් BC කියන ප්‍රකාශ දෙකම සත්‍යයි. BC කියන ප්‍රකාශ දෙකම සත්‍යයි. 25 තන්තුවකින් එල්ලා ඇති වස්තුවක් මෙම රූපයේ දැක්වේ x සහ y යන ස්ථානවලදී ක්‍රියා කරන බල පිළිවෙලින් දැක්වෙන පිළිතුර. x වලින් ක්‍රියා කරන්නේ තන්තුවේ ආතතිය. y වලින් ක්‍රියා කරන්නේ වස්තුවේ බර. නේද? මේ වස්තුවේ බර තියෙනවා පහළට. ඒ බර දරාගෙන ඉන්නේ මේ තන්තුවේ ආතතිය. එවනම් x ආතතිය b බර. x ආතතිය b බර. 26 අයිස් මිදුණු ජලාශයක් මත හොකී පන්දුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ලිස්සා යයි.
අයිස් මත ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය නොසැලකිය හැකි නම් එම පන්දුවේ චලිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය බලය ළමයි. එහෙම වුණොත් මේ හොකී පන්දුව නොනවත්වා එකම දිගට චලනය වෙනවා. දැන් අහන්නකො මේව. උත්තරේ බිඳුවයි එන්නේ මේ කියන හැටියට. දැන් මේ වාගේ තියෙනවා පෘෂ්ඨයක්, අයිස් පෘෂ්ඨයක් කියලා මේක කියන්නේ. දැන් අපි හිතමුකෝ අයිස් නෙවෙයි. ඕගොල්ලන් ගෙදර මිදුලේ. ටෙනිස් බෝලයක් තල්ලු කරලා යවනවා. හොකී බෝලයක් කියලා හිතන්නකෝ. නැත්නම් පා පන්දුවක්ද මොකද්ද කියන්නේ? හොකී පන්දුවක්. හොකී පන්දුවක් මෙහෙම ඕගොල්ලන්ගේ මිදුලේ තල්ලු කරලා යවනවා. මොකකින් හරි පයින් හරි ගහලා මේක තල්ලු කරලා යවනවා. හොකී පන්දුවට පයින් ගහන්නේ නැහැ නේද? හොකී බැට් එකෙන් ගහනවා. ගහපුවාම මේ බෝලේ ටික මෙහෙට ගිහින් මේ වේගය අඩු වේගන ගිහින් නවතිනවා. ඇයි නවතින්නේ? මිදුලේ ඝර්ෂණය නිසා. මේ හොකී බෝලේ ගෙනල්ලා ඔයගොල්ලන්ගේ ගේ ඇතුලේ ටයිල් හරි සිමෙන්ති හරි පොළවේ ගහනවා. මේ ගේ පොළවේ ගහනව නේ මං කියන්නේ හොකී බැට් එකකින් ගහනවා. අර තනකොළේ ගියාට වඩා වැඩි දුරක් යනවා නේද? හේතුව ඇයි? ඝර්ෂණය අඩු නිසා. අපි ඊටත් වඩා හොඳ සුමට පෘෂ්ඨයකට ගිහින් හොකී පන්දුවට ගන්න තව ටිකක් ඈතට යනවා. එහෙමනම් මේ හොකී බෝලේ නවතින්නේ ඝර්ෂණය නිසා. හැබැයි ඝර්ෂණය නැති වුණොත් මේක ඒ වේගෙන් දිගටම යනවා. අභ්‍යවකාශයේදී වාගේ. දැන් මේක කියන හැටියට අයිස් මිදුණු ජලාශයක් මත හොකී පන්දුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ලෙස්සලා යනවා. අයිස් මත ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය නොසැලකිය හැකි නම් ඝර්ෂණයක් නැහැ, වාතයෙන් ප්‍රතිරෝධයකුත් නැහැ. එම පන්දුවේ චලිතය පවත්වාගේ චලිතය දිගටම වෙන්න යොදන්න ඕනේ බලය කොච්චරද කියලා. බලයක් යොදන්න ඕනේ නැහැ. ඝර්ෂණ බලයක් නැත්තම් වායු ප්‍රතිරෝධයක් නැත්තම් ඒ ප්‍රවේගයෙන් දිගටම යනවා. අපේ පොළවේ ගුරුත්වාකර්ෂණයෙන් එහාට ගිහින් කිසියම් බලයක් දුන්නොත් ළමයි ඒ ප්‍රවේගයෙන් ඒ වස්තුව දිගටම යනවා. හරි එහෙමනම් උත්තරේ බිඳුව. එහෙම චලිතය පවත්වාගෙන යන්න බලයක් යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එම ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම යනවා. නිව්ටන්ගේ මේ නිව්ටන් නියම වලින් මේ අහන්නේ ළමයි. හරි ඒව හොඳයි මොකද අපි දැන් කලින් පාඩම් මතක් වෙන්න එපා අපිට මේ පේපර් ඒක නිසා ඇත්තටම මෙහෙම තමයි වෙන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ දැන් තියෙන පාඩමේ ප්‍රශ්න විතරක් නෙවෙයි පහුගිය පාඩමෙනුත් ප්‍රශ්න කීපයක් කතා කරන්න ඕනේ මේ අතරේ. ඒකට ඒවා අමතක වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. නැවත නැවත මේ විෂය කොටස් මතක් වෙනවනේ. නිව්ටන්ගේ දෙවන නියම අනුව වස්තුවේ චලිතය වෙනස් කරනුයේ වස්තුවේ චලිතය වෙනස් කරනුයේ නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියනවා ළමයි පළවෙනි නියමයෙන් කියන්නේ මොකද්ද? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේ තියෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. දෙවනි එකෙන් කියනවා අසමතුලිත බලයක් යෙදුනහම වස්තුවක් මත ඇතිවෙන ත්වරණයක්. ඒ ඇතිවන ත්වරණයේ යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරි? එතකොට මේකේ අහන ප්‍රශ්නේ අහන්නේ නම් පොඩ්ඩක් පැටලි සහිතයි නේද අහන්නේ. නිව්ටන්ගේ දෙවන නියමයේ අනුව වස්තුවේ චලිතය වෙනස් කරනුයේ. චලිතය වෙනස් කරන්නේ. පැහැදිලි පිළිතුරු නම් ළමයි අපිට තියෙන ඒකේ හැටියට ඒ කතාවේදී අපි කියන්නේ මේ මොකද්ද අසමතුලිත බලයක් නිසා තමයි චලිතය වෙනස් වෙන්නේ. ඒතර අසමතුලිත බලයක් මගින් ඇති වෙනවා ත්වරණයක් කියලා කියන්නේ. මේක ඍජු උත්තරයක් නෑ ඒක. संप्रयुक्त බලයයි.
අපිට මේක ගන්න පුළුවන් නේද සංප්‍රයුක්ත බලය කියන එක. වස්තුවක චලිතය වෙනස් කරනුයේ සංප්‍රයුක්ත බලයයි. ඒ මොකද ළමයි දැන් මෙහෙමයි. මම මේක හිතුවේ මෙහෙම දැන් හිතන්නකෝ දැන් අපේ පරිසරයේ තියෙන ඕනෑම වස්තුවක් මත බල අඩුම ගානේ දෙකක්වත් තියෙනවා. දැන් බිම දිගේ පෙරලිලා යනවනම් වස්තුවක් එයාට තියෙන ඔය පෙරලෙන්න අවශ්‍ය කරන බලයයි ඝර්ෂණ බලයයි. ওই දෙකේ සංප්‍රයුක්තය නිසා තමයි ඝර්ෂණ බලය වැඩි නම් වස්තුව නවතිනවා. ඝර්ෂණ බලයයි යොදන බලයයි සමාන නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. ඊට පස්සේ යොදන බලය වැඩි නම් වස්තුව ත්වරණයට ලක් වෙනවා. එතකොට ඒ දෙකේ සංප්‍රයුක්තය නිසා තමයි මේ චලිතයේ ස්වરૂපය වෙනස් වෙන්නේ. රයිට් අපි ඒක නිසා උත්තරේ 3 ගමු 27. 28 රූපේ පරිදි සුමට කප්පියක් මතින් යවන තන්තුවකට ග්‍රෑම් 800ක ස්කන්ධයන් තු වස්තුවක් සහ ග්‍රෑම් 100ක ස්කන්ධයක වස්තුවකින් තරාදියක් ගැටගසා ඇති අතර මිනිසා විසින් යොදන බලය යටතේ වස්තුව නිශ්චලව පවතී. ග්‍රෑම් 800ක ස්කන්ධයකින් යුත් වස්තුවක් සහ ග්‍රෑම් 100ක ස්කන්ධයෙන් යුත් නිව්ටන් තරාදියක් ගැටගසා ඇති අතර මිනිසා විසින් යොදන බලය යටතේ වස්තුව නිශ්චලව පවතී. මෙහිදී මිනිසා විසින් යොදන බලය හා නිව්ටන් තරාදි පාඨාංකය. හරි. දැන් බලන්නකෝ මෙතන ග්‍රෑම් 800ක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ 800යි මවුස් එකෙන් ලියන්න ගියාම ළමයි කැතයි අකුරු කරන්න දෙයක් නැහැ. මෙතනින් 100යි. ඒක තියෙන්නේ 15ට මේ පැත්තෙන්. ඇයි දුනුතරාදී මේ පැත්තෙන් 15ට නෙන්නේ 100යි. දැන් ග්‍රෑම් 800 කියන්නේ මං කෙලිම නිව්ටන් වලින් ගන්නවා. නිව්ටන් 8යි. මෙතන නිව්ටන් මේ ග්‍රෑම් 100යි කියන්නේ නිව්ටන් 1යි. මොකද උත්තරේ අපිට නිව්ටන් වලින් දීලා තියෙන්නේ ආයේ ග්‍රෑම් ලියාගත්තට වැඩිය ලේසි. නිව්ටන් 1යි මෙතන. එතකොට දැන් මේ දුනුතරාදියේ මේ පැත්තට කෙලින්ම නිව්ටන් 8ක් තියෙනවා. අහන්නේ නිව්ටන් තරාදි පාඨාංකය. මිනිසා විසින් යොදන බලය හා නිව්ටන් තරාදි පාඨාංකය. ළමයි දැන් මේකේ දැන් බලන්නකෝ දැන් මෙතන නිව්ටන් 8ක් මේ බෝලේ බර නිව්ටන් 8යි. මේ පැත්තේ දුනුතරාදියේ එල්ලලා තියෙනවා කියන්නේ මෙහාට කෙලින්ම නිව්ටන් 1ක බලයක් මේ පැත්තට ලැබෙනවනේ. ඒතර මිනිස්සයා යොදන්න ඕනේ බලය තව නිව්ටන් 7යි. ඒතර මිනිස්සයා නිව්ටන් 7ක් යොදනවා. දුනුතරාදියේ බර නිව්ටන් 1ක් යොදනවා තියෙනවා. එතකොට මේ පැත්තේ නිව්ටන් 8 සමතුලිතයි. නේද? එහෙමනම් මිනිසා යොදන්න ඕන බලය නිව්ටන් 7යි. අපෙන් අහන්නේ මිනිසා විසින් යොදන බලයට මෙහිදී මිනිසා විසින් යොදන බලය හා නිව්ටන් තරාදි පාඨාංකය පිළිවෙලින්. මිනිසා යොදන්න ඕන නිව්ටන් 7යි. හැබැයි නිව්ටන් 7 මුලට තියෙන උත්තරයක් නැහැනේ. මේ දුනුතරාදිය අනිත් පැත්තට තිබ්බනම් දුනුතරාදියත් ළමයි මේ පැත්තේ තිබ්බනම් මෙතන තිබ්බනම් දුනුතරාදිය එල්ලලා එතකොට මිනිසා යෙදිය යුතු බලය නිව්ටන් 9ක් එනවා. දැන් මේ විදිහට තියෙද්දි අනිවාර්යෙන් මිනිසා යොදන්න ඕන නිව්ටන් 7යි. ඇයි මේ බෝලේ නේද? ඕගොල්ලන්ට පැහැදිලිද මම මේ කියන කතාව?
දැන් මේ බෝලේ නිව්ටන් 8යි මේ පැත්තේ නිව්ටන් 1ක දුනුතරාදියක් එල්ලලා තියෙනවා. ඒතර මේ බෝලේ මේ පැත්තට බලයක් යදෙනවනේ බෝලේ මත. නේද? මේ පැත්තේ නිව්ටන් 1ක් මේක එල්ලලා තියෙනවා. එතකොට මිනිසාට අමතරව මේක අදින්න අල්ලගෙන ඉන්න යොදන්න නිව්ටන් 7යි. ඒතර මේකේ මේ අහලා තියෙන විදියට උත්තරයක් නෑ ළමයි. නිව්ටන් 7 මුලට එන්න ඕන. මිනිසා විසින් යොදන ලද බලය නිව්ටන් 7යි අනිවාර්යයෙන්. දුනුතරාදී පාඨාංකේ නිව්ටන් 8යි. අනිත් පැත්තෙන් නම් තියෙන උත්තරේ. ඒ කියන්නේ දුනුතරාදී පාඨාංකයේ සහ මිනිසා විසින් යෙදිය යුතු බලය කිව්වොත් දුනුතරාදී පාඨාංකයේ නිව්ටන් 8යි කෙලින්ම. මේක සුමට කප්පියක්. එතකොට මේ පැත්තට නිව්ටන් 8ක බලයක් තියෙනවා මෙහෙම. නිව්ටන් 8ක බලයක් මෙහාට තියෙනවා. එතකොට දුනුතරාදී පාඨාංකේ පෙන්නනවා. නමුත් මිනිසා යොදන්න ඕනේ නිව්ටන් 7යි. එතකොට මේකේ නිවැරදි පිළිතුරක් නැහැ. හැබැයි මේ අහලා තියෙන එක මාරු කරොත් උත්තරේ ඒක. හරි උත්තරයක් නැහැ මේකේ ළමයි. මුලට එන්න ඕනේ නිව්ටන් 7ක් අනිවාර්යයෙන්. 29. ඉහත පෙට්ටිය ඊතලයේ දිශාවට චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය. අවම වන්නේ කුමන දිශාවෙන් බලය යෙදූ විටද? ඉහත පෙට්ටිය ඊතලයේ දිශාවට චලනය කිරීම. මේකත් ඉතින් ඊතල ගොඩක් තියෙනවනේ. මොන ඊතලයේද කියලා කියන්න ඕනේ. අපි නැති එක ගමුකෝ A B C D. A B C D හතරම තියෙනවා. ඉහත පෙට්ටිය ඊතලයේ දිශාවට චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය අවම වන්නේ. දැන් මේක එහෙම ඊතලයක් නැහැනේ. නේද? දැන් අපිට කිව්වනම් මේක මේ පැත්තට වෙනම ඊතලයක් ගහලා ඔන්න ඔහොම තිබ්බනම් දැන් ඒ දිශාවට බලය දුත් තමයි අඩුම් බලයකින් මෙයාව චලනය කරන්න පුළුවන්. ඒ වාගේ අහන්න එපා. පෙට්ටිය මත ඊතලෙකුත් කොහොවත් නැහැ නේද? නැහැ. අවසානයේ බලන්න tie ස්කන්ධයේ එම්මන ඝන කුට්ටියක් මත රූපේ පරිදි බල දෙකක් ක්‍රියා කරයි. නම් විශාලම ත්වරණය ඇතිවන අවස්ථාව. විශාලම ත්වරණය ඇති වෙන්නේ අසමතුලිත බලය වැඩි නම්. ඒතර බලන්න මේකෙන් අසමතුලිත බලය වැඩි මේක. මෙතන සංප්‍රයුක්ත බලය 51ක් වෙනවා. මේ පැත්තට 51යි මේකේ 2යි. තුන්වෙනි එකේ ළමයි 20යි නේද? එක පැත්තකට 50යි අනිත් පැත්තට 30යි නේද? 20යි. මේ පැත්ත බල දෙකම එකම පැත්තට. බල දෙකම එකම පැත්තට 23යි 25යි 48යි. එවනම් වැඩිම තියෙන්නේ උත්තරේ 1. ඇයි එකම පැත්තට තියෙන්නේ 51ක් තියෙනවා මේක. දකුණු පැත්තට, දකුණු අත පැත්තට. හරි මේ 28 29 තව එකක් අපිට හම්බුණා ඒවට උත්තර නැහැ. කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. එවනම් අපි අලුත් පාඩම ලබන සතියේ කතා කරමු 12 වෙනි පාඩම. ඕගොල්ලන්ට මම මේ 11 වෙනි පාඩමේ අපි අද කතා කරපු බල ගූර්ණේ පාඩමේ ඉවර කරපු එකේ පේපර් එකක් මම දානවා. ඒතර මේ පේපර් එක ළමයි ලබන සතියේ කරන්න. ලබන සතියේ පේපර් එකේ හැම ප්‍රශ්නයක්ම කතා කරන්න බැරි වෙයි. අපි පුළුවන් හරිය සාකච්ඡා කරනවා මේ පේපර් එකේ. මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන එක පාඩමට සම්බන්ධ වෙනවා වාගෙම වැදගත්. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න ඕන වැඩක්. හරි? එක කොටසක් ඒ කියන්නේ පන්තියට සම්බන්ධ වෙලා විතරක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ පන්තිය කියන්නේ ටියුට් එකේ ඔය ලියන පාඩම කරන එකයි මේ පේපර් එක කරන එකයි දෙකම. ඒක නිසා පේපර් එක කරන එකත් ඕගොල්ලන්ගේ අනිවාර්ය වැඩක් කියලා මතක තියාගන්න. හරි. එහෙමනම් අපි ලබන සතියේ අලුත් පාඩම් පටන් ගමු. හරි. ආයුබෝවන් හැමෝටම. ආයුබෝවන් සර්. Yes, go on.